දේවාලේ ගම කණ්ඩේ ගෙදර පුත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමීන් වහන්සේ විසින් මීතිරිගල නිස්සරණ වනසෙනසුනේදී නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වන ලද දේශනා මාලාවේහි දුර්වල ශ්‍රවණ තත්වයේ ගැන සලකා එම ස්වාමීන් වහන්සේ විසින්ම නිවනේ නිවීම ග්‍රන්ථමාලාව ඇසුරින් මෙසේ නැවත තැටිගත කරන ලද බව කරුණාවෙන් සැලකුව මැනවි. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒතං සන්තං ඒතං පනිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බෝපදීපටිනිස්සග්ගෝ තණ්හක්ඛයෝ විරාගෝ නිරෝධෝ නිබ්බානෝ. මේ ශාන්තය, මේ ප්‍රණීතය එනම් සියලු සංස්කාරයන්ගේ සංසිඳීම, සියලු උපදීන් අතහැර දැමීම, තණ්හාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, නිවීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාධ්‍යාය මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයේ අවසරයි. නිබ්බාන යන මාතෘකාව යටතේ පවත්වනු ලබන දේශනා මාලාවේ නවවන දේශනයයි මේ. සංසාරගත සත්වයා මේ භව නාටකයේ දක්වන නිස්සාර ශූන්‍ය විකට රැඟුම සම්බන්ධයෙන් ඒ විකට රැඟුම සතිපට්ඨාන සූත්‍රයට අනුව ඉරියව් පවත්වන යෝගාවචරයාට ක්‍රමක්‍රමයෙන් ප්‍රකට වන ආකාරය ගැන අපි තරමක් දුරට පසුගිය දේශනාවේදී විස්තර කළා. නාමයේ රූපෙහි සෙවණැල්ලක් පමණක් බව හෙළිවන්නේ රූපේ පදනම වන ධාතුන් ශූන්‍ය වශයෙන් බලමින් ඒ යෝගාවචරයා ඉරියව් පැවැත්වීම ආදිය කරන අවස්ථාවේදී බවත් අපි සඳහන් කළා. අභිරූපණ නාට්‍ය නැමැති එක්තරා නාට්‍යයක් උපමා වශයෙන් සඳහන් කළා. ඒ නාට්‍යයේ විශේෂත්වය වේදිකාවේ යම්කිසි දෙයක් නොමැතිව දෙයක් ඇති හැටියට දක්වමින් නිරූපණය කරමින් එක්තරා විදිහක හාස්‍යජනක ජවනිකා මවන නාට්‍ය විශේෂයක් නිසා. ගොළු නාට්‍ය විශේෂය. අන්නේ ගොළු නාට්‍ය පිළිබඳ ඒ ධර්මතාව වගේ කෙනෙකුට වැටහෙන්නේ, ඒ යෝගාවචරයට වැටහෙන්නේ ඉරියව් පැවැත්වීමේදී අර නාම ධර්මයන් රූපය ඇසුරු කොට තිබෙන බව වැටහෙන්න පටන් ගන්නවා. සතර මහා භූතයන් ශූන්‍ය වශයෙන් වැටීමේදී ඉරියව් පැවැත්වීම සම්බන්ධයෙන් සඳහන් වෙනවා සාමාන්‍ය උපදේශයක් වශයෙන් යථාවාපනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානං පජානාති කියලා එක්තරා පාඨයක්. සතිපට්ඨාන සූත්‍රයේ යම් යම් ආකාරයකින් යෝගාවචරයාගේ කය පිහිටා තිබේද ඒ ආකාරයෙන් මන අනුවණින් දැනගනි කියන එකයි. මෙන්න මෙතනිනුත් අපට පේනවා හරියට අර යම්කිසි නාට්‍යයක් රඟ දක්වන නඩුවකගේ හෝ නිලියකගේ අංග චලනය, හස්ත මුද්‍රා ආදිය දේශ බලා සිටමින් ඒ කරන දේවල් තේරුම් ගන්න උත්සාහ ගන්නවා වගේ තමාගේ ශරීරය ඒ ඉරියව් පැවැත්වීමේදී පිහිටා තිබෙන ආකාරය මෙනෙහි කරනකොට මේකත් හරියට ඒක පුද්ගල නාට්‍යයක් නරඹනවා වගේ නාට්‍ය ආකාරයක් තියෙනවා. ඊටත් වඩා සියුම්ව ඒ නාට්‍ය නැරඹීම සම්පජඤ්ඤ පබ්බේන කුද්දක ඉරියාපත එහෙම නැත්නම් කුඩා ඉරියව් මෙනෙහි කිරීමේදී සිදු වෙනවා. ඊටාත්ම සියුම් මන්දමින් ලෝක සත්‍යය සාමාන්‍යයෙන් සක්කාය දිට්ඨිය අනුව සක්කාය දෘෂ්ටි කෝණය කරගෙන සතර මහා භූතයින් උපාදාන හැටියට අරගෙන නාම ධර්මයන්ට නිසි රූප ආරම්මන මවා ගන්න සිරිතක් තියෙනවා. අපාවට තියෙන දේවල් ඒ රූප ධර්මයන් හැටියට හඳුනාගන්නේ අර සතර මහා භූතයින් උපාදාන හැටියට අරගැනීමෙන්. රූපය හැඳින්වීමේදී යොදන පාඨයෙන් මේ වගක් හැඟෙන්නේ. සත්තාරෝච මහා භූතා චතුන්නංච මහා භූතානං උපාදාය රූපං. සතර මහා භූතයිනුත් සතර මහා භූතයින් උපාදාන කරගෙන ඒ රූපය. මෙතන උපාදාන කියන එකේ එක්තරා විශේෂ සාපේක්ෂක අර්ථයක් තියෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේ රූප ධර්මයන් මවාගන්නේ නාම ධර්මයන් පිහිට කරගෙන. මෙන්න මේන් එක්තරා සාපේක්ෂතාවකුයි අපට හෙළිවන්නේ. මේ සාපේක්ෂතාව තුළින් කෙනෙකු දකින්නේ මේ දෙකේම ශූන්‍යත්වයයි. මේ නාමයේ රූපයේ මේ දෙකේම ශූන්‍යත්වයයි. මෙන්න මේ සාපේක්ෂතා මූල ධර්මයේ බුද්ධ දේශනාවේ සමහර තැන්වල එක්තරා අනියම් ආකාරයකින් ප්‍රකට වෙනවා. මේ සූත්‍රය ඒ තරම් ප්‍රකට නැති නිසා ඒවා ගැන සැලකිල්ලක් යොමුවන්නේ නැහැ. හොඳ වටින සූත්‍රයක් තියෙනවා සංයුත්ත නිකායේ සලායතන වර්ගයේ හත් පාදූපම සූත්‍රය කියලා. ඒ සූත්‍රයේ උපමා වශයෙන් එක්තරා බුද්ධ දේශිත පාඨයක් සඳහන් වෙනවා.
එක්තරා උපමාවක් හැටියට පාවිච්චි කරලා තියෙනවා. නමුත් එතන සාපේක්ෂතා මූල ධර්මයයි එයින් ප්‍රකට වන්නේ. මෙන්න මේ විදිහටයි මේ සූත්‍රයේ කියවෙන්නේ. හත්තේසු භික්ඛවේ සති ආදාන නික්ඛේපණං පඤ්ඤායති. පාදේසු සති අභික්කම පටික්කම පඤ්ඤායති. පබ්බේසු සති සම්මිජන පසාරණං පඤ්ඤායති. කුච්චිස්මින් සති jigaccha pipasa පඤ්ඤායති. හත්තේසු භික්ඛවේ සති මහණෙනි අත් ඇති කල්හි ආදාන නික්ඛේපණං පඤ්ඤායති. ගැනීමක් තැබීමක් දක්නා ලැබේ. පාදේසු සති පා ඇති කල්හි අභික්කම පටික්කම පඤ්ඤායති. ඉදිරියට යාමක් ඒමක් දක්නා ලැබේ. පබ්බේසු සති සම්මිජන පසාරණං පඤ්ඤායති. අඟිලි පුරුක් කියලා දෙයක් තිබෙන කල්හි නැමීමක් දිගහැරීමක් කියලා දෙයක් තියෙනවා. කුච්චිස්මින් සති jigaccha pipasa පඤ්ඤායති. කුසක් ඇති කල්හි කුසගින්න සහ පිපාසාවක් දක්නා ලැබේ. ඒකෙම අනික් පැත්තම ඊළඟට තියෙනවා. හත්තේසු භික්ඛවේ අසති ආදාන නික්ඛේපණං න පඤ්ඤායති. පාදේසු අසති අභික්කම පටික්කම න පඤ්ඤායති. පබ්බේසු අසති සම්මිජන පසාරණං න පඤ්ඤායති. කුච්චිස්මින් අසති jigaccha pipasa න පඤ්ඤායති. ඒකේ අර්ථ තේරුම් ගන්න පුළුවන් පහසුවෙන්ම අත් නැති කල්හි අර කියාපු විදිහට ගැනීමක් ලැබීමක් දකින්න ලැබෙන්නේ නැහැ. පා නැති කල්හි ඉදිරියට යාමක් කීමක් කියලා දෙයක් දකින්නට නැහැ. අඟිලි පුරුක් කියලා නැති කල්හි හැකිලීමක් දිගහැරීමක් දකින්න ලැබෙන්නේ නැහැ. කුසක් නැති කල්හි කුසගින්නක් විපාසයක් නැහැ. මෙතනදී කියවෙන්නේ සාපේක්ෂතා මූල ධර්මයයි. සතිපට්ඨාන භාවනාවෙන් යෝග කර්මයේ යෙදෙන ඇතම් කෙනෙක් සමහර විට හිතන්න පුළුවන් රූප ධර්මයක් නැහැ. නමුත් නාම ධර්මයන් තියෙනවා. වෙන විදිහකින් කියනවා නම් අත් නැහැ. නමුත් ගැනීමක් ලැබීමක් තිබෙනවා. පා නැහැ. නමුත් යාමක් කීමක් තියෙනවා. කියලා මේ විදිහට ක්‍රියාමාත්‍ර පමණක් දෘෂ්ටිග්‍රාහයෙන් ගන්නත් ඉඩ තියෙනවා. ඒවා එහෙම අරගෙන කෑලි වලට කඩන්නත් ඉඩ තියෙනවා. නමුත් මෙතන වැදගත් වෙන්නේ මේ දෙකම සාපේක්ෂක බව අවබෝධ කර ගැනීමයි. මේ සාපේක්ෂකත්වයේ තුලින් දකින්නේ මේ දෙකේම ශූන්‍යත්වයයි. එහෙම නැතුව එකක් පමණක් දැරිව ගත්තොත් එතන දෘෂ්ටියක්. එතන ගැඹුරට යන්නේ නැහැ. නාම රූපයේ ශූන්‍යත්වය වටහා ගන්න බැරි වෙනවා. හරියට අපි සඳහන් කළ අභිරූපණ නාට්‍යයේ ජවනිකාවක් නරඹන ප්‍රේක්ෂකයෙකු විසින් ඒ වේදිකාවේ නැති අය නැති දේ ඇති කියලා හිතා ගන්න ඕන ඒ රංගපෑම් තේරුම් ගැනීමට නම්. ඒවා තියෙන හැටියට හිතාගෙනයි ඒ රංගපෑම් තේරුම් ගන්න. අන්න ඒ විදිහේ දෙයක් මේ නාමයක් රූපයත් එකිනෙකට සාපේක්ෂක වශයෙන් පවතින්නේ. මෙන්න මේ සාපේක්ෂතාව තුලින් කෙනෙක් දකින්නේ අර ශූන්‍යතාවය. දැන් අපි මේ නාට්‍ය චිත්‍රපට උපමා ආදී දැක්ුවේ ඇත්ත වශයෙන්ම සංස්කාරයන්ගේ අනිත්‍යතාව පිළිබඳව යම්කිසි හැඟීමක් දීමටයි. සංස්කාර කියන එක මේ නාට්‍ය චිත්‍රපට ආදී ගැන කල්පනා කරනකොට බොහොම ගැළපෙනම වචනයක්. එක්තරා ප්‍රයත්නයකින් කරන එක්තරා මහාපෑමක් හඟවනවා. ඒවායේ අසත්‍ය බව ඉබේටම වැටහෙනවා. එතනම තියෙනවා අසත්‍ය බව. මේ භව නාටකයේ අනිත්‍ය සංඥා මගින් කරන්නේ මේ භව නාටකයේ ඇති දේවල් පිළිබඳව නිත්‍ය සංඥාව පහ කරන එකයි. නිත්‍ය සංඥාව ඉවත් කිරීමෙන් කෙරෙන්නේ කුමක්ද? ඒ නිත්‍ය සංඥාව ඉවත් වෙනකොට නිමිති ගැනීමක් නැහැ. නිත්‍ය සංඥාව නිසා තමයි ඒ ලැබෙන සංඥා මාත්‍රානුව කෙනෙක් නිමිති ගන්නෙ. නිමිති අනුයන්ජන ගැනීමක් නැහැ. නිමිති අනුයන්ජන ගැනීමක් නැති වෙනකොට ඒවා පිළිබඳව තණ්හා වශයෙන් ප්‍රණීතියක් ප්‍රාර්ථනාවක් එහෙම නැත්නම් හිතේ කිසි දෙයකට යොමු කිරීමක් නැති වෙනවා. පණිදියක් නැති වෙනවා. ඊළඟට පණිදියක් නැති වෙනකොට ඒවාට ඉලක්කය වන සාරයක් හරයක් දකින්න නැති වෙනවා. ওই විදිහට අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියන විමුක්ඛ තුන ඔස්සේ තමයි මේ භවනාටකයේ Nirodhe වන්නේ. මේ භවනාටකයේ Nirodhe සැලසෙන්නේ ඒකෙන්. අන්න ඒකට ප්‍රධාන වශයෙන් උපකාර වන එක තමයි අනිත්‍ය සංඥා. අනිමිත්ත විමුක්ඛයට උපකාර වන ඒ අනිත්‍ය සංඥාවට උපකාර වන හැටියට මේ කරපු විවරණයට අනුව අපට පුළුවන් මුළු මහත් ලෝකයේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ දක්වන සමහර සූත්‍ර ඇත්ත වශයෙන්ම මේ භවනාටක අදහසින් අරගෙන මේ වායේ අනිත්‍ය ස්වභාවය දකින්න. අපි කලිනුත් සඳහන් කළා සත්ත්වසූරියුග්ගමන සූත්‍රය ගැන. ඊළවල් හතක් පායනකොට මේ ලෝක ධාතුව මේ තරම් සත්‍රුවන් වලින් පිරුණු මේ තරම් වටිනා දෙයින් පිරුණ හැටියට සැලකෙන මුළු මහත් ලෝක ධාතුව එකම ගිනි ජාලාවක් වෙලා දැවිලා ගිහිල්ලා අන්තිමට ඒ සූත්‍රය සඳහන් වෙනවා ගිතෙල් දැවුන තැනක එහෙම නැත්නම් තෙල් දැවුන තැනක අලුවක් දැලිවත් ඉතුරු වන්නේ නැතිව වගේ මේ මුළු මහත් ලෝක ධාතුව ගිනිපත් වෙලා කිසිම දෙයක් ඉතිරි වන්නේ නැහැ කියලා. එතකොට අනිත්‍ය සංඥා ඔස්සේ ශූන්‍යතාවට යොමු වෙනවා ඉබේටම. මේ ලෝක වේදිකාවේ සිටින නළු නිලියන් පමණක් නොවේ තිබෙන සියලුම සැරසී ලෝක වේදිකාවත් සමගම යම්කිසි අවස්ථාවක මෙන්න මේ විදිහට විනාශ වෙලා යනමය කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැත කියලා
ඒ සංඥාව දැඩිව වැටුණත් මනසකට අර කාමාසව භවසව අවිජ්ජාසව කියන ආශ්‍රය ධර්ම වියලවන තරමට දැඩිව වැටුණොත් හිතකට අන්න එතනම මුක්තිය තියෙනවා. ඒක නිසා වෙන්න පුළුවනි සත්සුරු ගමන ආදී ඒ සූත්‍ර අහලා ඒ ක්ෂණයෙන් නැතම් කෙනෙක් රහත් වුණේ. අනිත්‍ය සංඥාව ඒ අතින් බැලුවම ඊටමත් ප්‍රබල දෙයක් බව දක්වනවා. අනිත්‍ය සංඥා භික්කවේ භාවිතා බහුලීකතා සබ්බං කාමරාගං පරියාදීයති සබ්බං රූපරාගං පරියාදීයති සබ්බං භවරාගං පරියාදීයති සබ්බං අවිජ්ජං පරියාදීයති සබ්බං අස්මිමානං පරියාදීයති සමුහන්ති. මේ අනිත්‍ය සංඥාවේ තියෙන ශක්තිය ප්‍රබලත්වය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි අනිත්‍ය සංඥාව වඩන ලද කල්හි බහුල වශයෙන් පුරුදු කරන ලද කල්හි සියලුම කාමරාගය අවසන් වෙනවා, කෙලවර කරනවා. රූප රාගය කෙලවර කරනවා, භව රාගය කෙලවර කරනවා, අවිද්‍යාව කෙලවර කරනවා, අස්මිමානය කෙලවර කරනවා, නැසනවා, විනාශ කරනවා. අන්නේ විදිහට අනිත්‍යතාව ඔස්සේ ශූන්‍යතාවට නැඹුරු වීමයි ඊළඟට තියෙන්නේ. අනිත්‍ය සංඥානෝ භික්කවේ භික්ඛුනෝ අනත්ත් සංඥා සංඨාති. අනත්ත් සංඤී අස්මිමාන සමුග්ඝාතං පාපුනාති දිත්තේව ධම්මේ නිබ්බාන. කියලා සමහර තැනක සඳහන් වෙනවා. අනිත්‍ය සංඥාව ඇති භික්ෂුවට අනත්ත් සංඥාව පිහිටනවායි. අනත්ත් සංඥාව ඇත්තේ දිටු දෙමියෙහිම නිවන වන අස්මිමාන සමුග්ඝාතයට අස්මිමානයේ උගුලවා හැරීමට විනාශ කිරීමට පැමිණෙනවා කියන ඒ පාඩේනොත් හැඟෙනවා මේ අනිත්‍ය සංඥාවේ තියෙන වටිනාකම. එතකොට මේ ඔස්සේ කල්පනා කරලා බලනකොට තමයි අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ අර ධම්මපද ගාථාවල සමහර විට පරස්පර විරෝධී හැටියට පෙනෙන සමහර ගාථා. පුත්තාමත්ථි ධනම්මත්ථි ඉති බාලෝ විහඤ්ඤති අත්තාපි අත්තනෝ නත්ථි කුතෝ පුත්තා කුතෝ ධන කියලා එහෙම සඳහන් වෙන්නේ මට පුතු ඇත ධනය ඇත කියා බාලයා වෙහිසෙයි. තමාට තමාවත් නැත කොයින්ද පුතු කොයින්ද ධනය කියලා එහෙම ප්‍රකාශ වෙන්නේ. තමාට තමාවත් නැත කියන අදහස දැඩි අනාත්ම සංඥාව අර ශූන්‍යතාවට නැඹුරු වෙන පැත්තයි මෙතන තියෙන්නේ. ශුන්‍යමෙදන් අත්තේනව අත්තනියනවා. ආත්ම වශයෙන් ගත යුතු දෙයක්වත් ආත්මයට අයිති දෙයක්වත් මෙතන නැත කියන අදහසයි. සමහර කෙනෙක් මේ ශුන්‍යත කියන වචනයට බයයි. යම් යම් හේතුන් නිසා. ඒ නිසාම තමයි අපි පළවෙනි දේශනාවේදීම සඳහන් කළේ ශූන්‍යතා ප්‍රතිසංයුක්ත සූත්‍ර ගැන. කල්යාමේදී සංඝයා වහන්සේලාගේම සැලකිල්ල අඩු වෙන බව. ඒවට කන් යොමු නොකරන බව. ඒවා ගැන තේරුම් ගන්න උත්සාහ නොකරන බව. බුදු පියාණන් වහන්සේ කල් තබාම අනාගත භය හැටියට දක්වලා තියෙනවා. අන්න එතකොට මේ ශුන්‍යත කියන වචනේ ඇති වැදගත්කම අපිට පේනවා. සමහර සූත්‍ර දේශනාවල විශේෂයෙන්ම සුත්ත නිපාතයේ පාරායන වර්ගයේ තාමත්ම ගැඹුරු ධර්ම කොටස් තියෙන ග්‍රන්ථයක් තමයි සුත්ත නිපාතය. ඒනොත් පාරායන වර්ගයේ විශේෂයි අටක පාරායන වර්ග දෙක. මේ පාරායන වර්ගයේ තියෙනවා මොඝරාජ මානව පුච්ඡා කියලා සූත්‍රයක්. මොඝරාජ නැමැති බ්‍රාහ්මණ මානවකෙක් බුදු පියාණන් වහන්සේගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. අතං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජාන පස්සසි. ලෝකයේ දෙස කවර ආකාරයකින් බලන්නේ කුව මාර්යා නොදකීද? මාර්යාගේ ඇසට හමු නොවේද කියන එකයි. බුදු පියාණන් වහන්සේ ඊට දෙන පිළිතුර ශුඤ්ඤතෝ ලෝකං අවෙක්ඛස්සු මොඝරාජ සදා සතෝ අත්තානු දිට්ඨින් ඌහච්ච එවං මච්චතරෝසියා. එවං ලෝකං අවෙක්ඛන්තං මච්චු රාජා නපස්සති. මොඝරාජයේ හැම කල්හිම සතිමත්ව ලෝකයේ ශූන්‍ය වශයෙන් බලව ආත්මය පිළිබඳ සියුම් වූ ඒ දෘෂ්ටිය මුලිනු පුටා දමා මෙන්න මේ ආකාරයෙන් මායාවෙන් මරණයෙන් ඈතර වූවක් වන්නේ. ලෝකයේ දේශ මේ විදිහට ශූන්‍ය වශයෙන් බලන තැනැත්තාව මායා නොදකි. මෙතනොත් අපට පේනවා ශූන්‍යතාව පිළිබඳව අවසානයේ මුළු මහත් ධර්මයම අර ලෝක ධාතුව වගේම ශූන්‍යත්වයටයි නැඹුරු වෙන්නේ. මෙන්න මේ ශූන්‍යතාව නිසාම තමයි ඊටමත් වටිනා පාඨයක් සඳහන් වෙන්නේ චූල තණ්හා සංඛේ සූත්‍රයේ. මෙදුම් සංගයේ චූල තණ්හා සංඛේ සූත්‍රයේ සඳහන් වෙනවා බුද්ධ දේශනාවක් හැටියටම ශක්‍රයයි ඒක කියන්නේ ශක්‍රයාට දෙසු එක්තරා විශේෂ දේශනාවක සඳහන් පාඩයක් හැටියට. පබ්බේ ධම්මා නාලං අබිනිවේසාර. ඊටාම කෙටි පාඩයක්. නමුත් ගැඹුරු අර්ථයක් තියෙනවා. මේක සිංහලට නගනකොට සබ්බේ කියන්නේ නම් හැම දෙයක්ම. නමුත් අපිට මෙතන පරිවර්තනය කරන්න වෙන්නේ කිසිම දෙයක් දෘෂ්ටි පරාමර්ශණයෙන් නොගත යුතුයි කියලා. අබිනිවේෂ කියලා කියනවා. අපි සමහර අවස්ථාවල පරිවර්තනය කළා රිංගා ගැනීම කියලා. දෘෂ්ටි පිළිබඳ විශේෂයෙන්ම අභිනිවේෂ කියන වචනය යොදනවා. දෘෂ්ටි වලට රිංගා ගන්නවා. අන්න එහෙම ස්වභාවයක් ලෝකයාගේ සිත්වල තිබෙනවා. යම් කිසි දෙයක් මැව්වට පස්සේ ඒක ඇතුළට රිංග ගන්නවා. මේ අභිනිවේෂ කියන වචනේ රිංගා ගැනීම අදහස තියෙනවා.
සබ්බේ ධම්මානාලං අභිනිවේෂාය කියන්නේ ආරක්ෂාව පතාගෙන ආත්ම වශයෙන් අරගෙන කිසිම දෙයකට ඇතුල් වෙන්න සුදුසු නැහැ. කිසිම දෙයක් දෘෂ්ටි වශයෙන් පරාමර්ශණය කරන්න අල්ලගන්න සුදුසු නැහැ කියන එකයි තේරුම. සබ්බේ ධම්මානාලං අභිනිවේෂාය. මෙන්න මේ වටිනා ධර්මය ගැන කල්පනා කරලා බලනකොට මේ සබ්බේ ධම්මානාලං අභිනිවේෂාය කියන ධර්මය මෙතනින් අපිට පේන්නේ හැම දෙයකම ඇති ශූන්‍යත්වයයි. මේ පිළිබඳව කල්පනා කරලා බලනකොට අපිට එක්තරා වටිනා සූත්‍රයක් සොයාගන්න පුළුවන් වෙනවා. අංගුත්තර නිකායේ අටක නිපාතයේ. කිං මූලක සූත්‍රය කියලා වටිනා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ බුදු පියාණන් වහන්සේ සංඝයා වහන්සේලාගෙන් අහනවා දැන් මහණෙනි නුඹලාගෙන් අනතියතික පරිබ්‍රාජකයන් ඇසුවොත් මෙන්න මෙහෙම ප්‍රශ්න මාලාවක්. නුඹලා කොහොමද පිළිතුරු දෙන්නේ? මොනවද ප්‍රශ්න? කිං මූලතා උසෝ සබ්බේ ධම්මා. කිං සම්භවා සබ්බේ ධම්මා. කිං සමුදයා සබ්බේ ධම්මා. කිං සමෝසරණා සබ්බේ ධම්මා. කිං පමුඛා සබ්බේ ධම්මා. කිං ආධිපතේය සබ්බේ ධම්මා. කිමුත්තරා සබ්බේ ධම්මා. කිං සාරා සබ්බේ ධම්මා. කියලා මේ ප්‍රශ්න 8ක් අහනවා. මේ ප්‍රශ්න 8ේ අර්ථය අපි ඉස්සෙල්ලා ගනිමු. අනේ තීර්ථක පරිබ්‍රාජකයන් නුඹලාගෙන් ඇසුවොත් මෙන්න මෙහෙම ප්‍රශ්න මොනවද? සබ්බේ ධම්මා. අර කලින් කියාපු සබ්බේ ධම්මාමයි මෙතන හැදෙන්නේ. සීල ධර්මය. එහෙම නැත්නම් හැම දෙයක්ම. හැම දෙයකම මූල කුමක්ද? කිං මූලක සබ්බේ ධම්මා. කිං සම්භව සබ්බේ ධම්මා. හැම දෙයකම හට ගැනීම ප්‍රභවය කුමක්ද? කිං සමුදය සබ්බේ ධම්මා. හැම දෙයකම පැන නැගීම සමුදය කියන එක අර පටිච්චසමුප්පාදයේ ගෙවෙන වචනයක්. හැම දෙයකම පැන නැගීම උදාව කුමක්ද? කිං සමෝසරණා සබ්බේ ධම්මා. හැම දෙයක්ම ගිහිල්ලා කොතැනටද එකතු වෙන්නේ? හැම දෙයකම එක්රැස් වීම කොතැනද? කිං පමුඛා සබ්බේ ධම්මා. හැම දෙයක්ම කුමක් ප්‍රමුඛ කොට ඇත්තේද? කුමක් පෙරටු කරගෙන ඇත්තේද? කිං ආධිපතේය සබ්බේ ධම්මා. හැම දෙයක්ම කුමක් අධිපති කොටගෙන ඇත්තේද? කිං උත්තරා සබ්බේ ධම්මා. උත්තර කියන එකේ විශේෂ අර්ථ රාශියක් තියෙනවා. ලෝකෝත්තර කියන එකේ ඊතර වීම කියන අර්ථය තියෙනවා. මෙතන උත්තර කියන්නේ ඉහළම තැන. ශ්‍රේෂ්ඨම දේ. මුදුන කියන අදහසක් තියෙනවා. ඊතර වීම කියන අදහසටත් මේක ළඟයි. බොහොම ගැඹුරු අර්ථ රාශියක් තියෙනවා උත්තර කියන වචනේ. කිං උත්තරා සබ්බේ ධම්මා. හැම දෙයකම උත්තර අවස්ථාව. එහෙම නැත්නම් ඉහළම තැන කොතනද? මුදුන කොතනද? කිං සාරා සබ්බේ ධම්මා. හැම දෙයකම සාරේ කුමක්ද? මේ ප්‍රශ්නට ඇහුවාම මේ සංඝයා වහන්සේලා කියනවා අපිට නම් මේකට උත්තර හොයාගන්න බෑ කියලා. ඒ විදිහ අවස්ථාවල සංඝයා වහන්සේලා ප්‍රකාශ කරන විශේෂ වාක්‍යයක් තියෙනවා. භගවන් මූලකා නෝභන්තේ ධම්මා. භගවන් නෙත්තිකා භගවන් පටිසරණා කියලා. ඔය විදිහට භාග්‍යවතුන් වහන්සේගෙන්මයි අපිට මේ ධර්මය ලැබුණේ. භාග්‍යවතුන් වහන්සේමයි අපේ ශාස්ත්‍රඥ වහන්සේ. අපේ පිළිසරණ භාග්‍යවතුන් වහන්සේමයි. භගවතු සුත්තා භික්ඛුදාරිසන්ති කියලා භාග්‍යවතුන් වහන්සේට මේ කාරණේ වැටේවා කියලා. අපිට කියලා දෙන්න අපිට නම් තේරෙන්නේ නැහැ කියලා ප්‍රකාශ කළා. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේට මේකට පිළිතුරු දෙන්න සිද්ධ වුණා. අහුවත් මෙන්න මේ විදිහට කියපල්ලා කියන එක ඊළඟට කියනවා. අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන් නුඹලගෙන් ප්‍රශ්නකට ඇහුවොත් මෙන්න මේ විදිහට පිළිතුරු දෙන්න කියලා බුදු පියාණන් වහන්සේ පිළිතුරු 8ක් දෙනවා. ඡන්ද මූලකා උසු සබ්බේ ධම්මා. එත්නි හැම දෙයක්ම ඡන්දය මුල් කරගෙන ඇත්තේ. මානසිකාර සම්භව සබ්බේ ධම්මා. හැම දෙයක්ම මානසිකාරය මෙනෙහි කිරීම සම්භව ස්ථානය එහෙම නැත්නම් ප්‍රභවය ප්‍රභව ස්ථානයේ කොට ඇත. හට ගැනීම කොට ඇත. ඊළඟට පස්ස සමුදය සබ්බේ ධම්මා. හැම දෙයක්ම ස්පර්ශය සමුදය ස්ථානයේ කොටගෙන ඇත. පැන නගින ස්ථානයේ හැටියට අරගෙන ඇත. වේදනා සමුසරණා සබ්බේ ධම්මා. හැම දෙයක්ම ගිහිල්ලා එකතු වෙන්නේ එක්රැස් වීම හරියට පරාල ටික ගිහිල්ලා මුදුන් වහලට එකතු වෙනවා වගේ. ඒවා ගිහිල්ලා එකතු වෙන්නේ වේදනාවට. වේදනා සමුසරණා සබ්බේ ධම්මා. සමාධි පමුඛා සබ්බේ ධම්මා. කිං පමුඛා කියන ප්‍රශ්නයට පිළිතුර මොකක්ද? කුමක්ද ප්‍රමුඛ කරගෙන තියෙන්නේ? හැම දෙයක්ම සමාධිය ප්‍රමුඛ කරගෙනයි තියෙන්නේ. කිං ආධිපතේය සබ්බේ ධම්මා කියන එකට පිළිතුර සතාධිපතේය සබ්බේ ධම්මා හැම ධර්මයක්ම හැම දෙයක්ම සතිය ආධිපති කොටගෙන තිබෙනවා. පඤ්ඤුත්තරා සබ්බේ ධම්මා හැම දෙයකම උත්තර තැන එහෙම නැත්නම් ඊතර වීමේ ස්ථානීය මුදුන් තැන ඉහළම තැන ප්‍රඥාවයි. විමුක්ති සාරා සබ්බේ ධම්මා හැම දෙයකම සාරය හරය විමුක්තියයි. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ සූත්‍රයේ මූලික අර්ථය විග්‍රහ කිරීමට කලින් අපි ටිකක් කල්පනා කළ යුතුව තිබෙනවා. ඇයි බුදු පියාණන් වහන්සේ ඇසුවේවත් නැති ප්‍රශ්නයකට සංඝයා වහන්සේලාගේ මනස සූදානම් කළේ? මේ විදිහට නුඹලගෙන් ඇහුවොත් මේ විදිහට කියපල්ලා කියලා. එහෙම ප්‍රශ්නයක් පැන නැගුණේවත් නැහැ. මේකට හේතුව අපට හිතා ගන්න පුළුවන්. බුද්ධ කාලයේ හිටිය නොයෙකුත් අන්‍ය තීර්ථකයන් අතර, බ්‍රාහ්මණාදීන් අතර නොයෙකුත් මතභේද තිබුණ යමක්
තිබුණා යමක් දෙයක් වන්නේ කොහොමද? දෙයක හරය කුමක්ද? ওই විදිහේ ප්‍රශ්න ඒගොල්ලොම හදාගෙන ඒගොල්ලොම ඒකට හොඳට උත්තර හදාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේගේ අනාත්ම ධර්මයට තමයි මේකට උත්තර දෙන්නවා. ඒක නිසා අර සංඝයා වහන්සේලාට අන්තිමට කියන්න සිද්ධ වුණේ අපට නම් තේරෙන්නේ නැහැ භාග්‍යවතුන් වහන්සේම කියන්නේ කියලා. අන්නේ තියතකින් යොදාගෙන තිබුණ පිළිතුර මොනවාද? ආත්මවාදය, ඊශ්වර නිර්මාණවාදය අනුව මේ හැම දෙයක්ම එක්කෝ බ්‍රහ්මයාගෙන් පටන් ගත්තා. එහෙම නැත්නම් මේවායේ සාරය, හරය තමයි ආත්මය, ආත්ම සාරය. ওই විදිහට ඒගොල්ලන්ට තිබුණ හොඳ පිළිතුරු රාශියක්. මේ හැම දෙයක්ම පිළිබඳව දාර්ශනිකයන් අතර ලොකුම ප්‍රශ්නයක් තමයි යමක් දෙයක් වන්නේ කොහොමද? යමක් දෙයක් නොවන්නේ කොහොමද කියන එක. මේ කාලේත් මේ ප්‍රශ්නේ හැමදෙනෙක්ම අහන ප්‍රශ්නයක්. ඒ තරම් ගැඹුරු කාරණයක්. එතකොට මේ සූත්‍රයේ අවාසනාවකට වගේ අටුවාදී විවරණවලදී මේ ගැඹුරු අංශය ගැන ඒ තරම් තැකීමක් නැතිව මෙතන අරගෙන තියෙනවා කුසල ධර්ම වලට පමණක් සීමා වූ අර්ථයක්. මොකද ඡන්ද කියන වචනය තියෙනවා මෙතන. බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුරේ. සති කියලා වචනයක් තියෙනවා. සමාධි කියලා තියෙනවා. පඤ්ඤා කියලා තියෙනවා. ඉතින් හිතලා තියෙනවා මේ අහන්නේ කුසල ධර්ම ගැන කියලා. මේ ධර්මයේ තියෙන කුසල ධර්මවල මුල මොකක්ද? කුසල ධර්ම හටගන්නේ කොහේද? ඕක ගැනයි කියලා මේ ප්‍රශ්න ටික. ඊට වඩා ගැඹුරු දෙයක් මෙතන තියෙන්නේ. කුසල අකුසල දෙකටම බලපාන එක්තරා මූල ධර්මතාවක් මෙතන ප්‍රකාශ වෙන්නේ. ධම්මපදයේ මුල් ගාථා දෙක දිහා බැලුවාම මේ ගාථා දෙකේම කුසල අකුසල දෙකටම උපකාර වන එක්තරා මූලික ධර්ම නියාමතාවක් තමයි ප්‍රකාශ වෙන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා මනෝ සිට්ඨා මනෝමයා කියන පද දෙකෙන්. ඒ ගාථා දෙකේම එතන සඳහන් වෙන්නේ යම්කිසි පොදු ධර්මතාවක්. ඒ පද දෙක මේ කාලේ කුයි ආකාරයට තේරුවත් ඒකේ මූලික අදහස ගත්තොත් එතන ගන්න තියෙන්නේ හැම දෙයක්ම මනස පූර්වාංගම කොට ඇත්තේ. මනස මුල් කරගෙන මනස ශ්‍රේෂ්ඨ කොට ඇත්තේ. මනසින්ම සකස් වූ දේවල්. මේක කුසලුත් වෙන්න පුළුවන්, මේක අකුසලුත් වෙන්න පුළුවන්. අන්න ඒ විදිහට මේ දෙපැත්තටම අරගෙන මේ සූත්‍රය තෝරාගත යුත්තේ. එතන විශේෂයෙන්ම තවත් කිව යුතු දෙයක් තියෙනවා. ඡන්ද ආදී වචන පසු කාලයක මේවා ඒකාන්ත කුසල ධර්ම හැටියට තෝරන ක්‍රමයකට ඇති වුණා. දැන් සති කියන වචනේ දුටුව හැටීම සම්මා සති කියලා සමහර කෙනෙක් හිතා ගන්නවා. එහෙම නැත්නම් ඡන්ද කියලා තිබුණොත් ඒක කුසල ඡන්දේ, කත්තුකම්මතා ඡන්දේ. ওই විදිහටයි පරිවර්තනය කරන්නේ. නමුත් මේ බුද්ධ දේශනා විශේෂත්වයක් තියෙනවා. බුදු පියාණන් වහන්සේගේ දේශනා ඒ ශ්‍රෝතෘන්ගේ අවබෝධ ශක්තිය අනුව ක්‍රමක්‍රමයෙන් ඕපනයික වශයෙන් ශ්‍රෝතෘන්ගේ අවබෝධ ශක්තිය දියුණු කිරීම සඳහායි සමහර විට දේශනාව ආරම්භයේදී පදයක යොදන අර්ථයෙන් නොවේ දේශනාව අවසාන වෙනකොට තියෙන්නේ. අන්න ඒ විදිහ ක්‍රමයක් තියෙනවා. ඡන්ද කියන වචනේ හොඳ අර්ථයකුත් තියෙනවා. නරක අර්ථයකුත් තියෙනවා. ඡන්ද රාග කියන තැන ඡන්දජං අගහං කියලා මේ මුළු මහත් ලෝකයේම ඡන්දයෙන් හටගත්තු දුක් ගොඩක් කියලා කියනකොට අන්න එතන ඡන්ද කියලා කියන්නේ තණ්හාව. ඒකාන්ත වශයෙන්ම තණ්හා වශයෙන් ලෝකයා ගන්න ඒ ක්ලේශ ධර්මයේ පිළිබඳවයි එතන අඟවන්නේ. ඡන්ද රාග වශයෙන්. ඊළඟට ඡන්ද ඉද්ධිපාද කියන තැන ඒක කුසල ධර්මයක් හැටියට සැලකනවා. නමුත් ඒක කුසල ධර්මයක් වුණු පමණින් අර ඡන්ද පවුලට අයිති නැති දෙයක් හැටියට සැලකන්න නරකයි. ඒ බව අපට හොඳට හෙළි වෙන වටිනා සූත්‍රයක් තියෙනවා. අතුරු සූත්‍රات සමහර විට විස්තර කරන්න සිද්ධ වෙනවා. පදේක අර්ථය තේරුම් කිරීමේදී සංයුත් සංගීත සූත්‍රයක් තියෙනවා. ඉද්ධිපාද සංයුත්තේ උන්නාභන නැති බ්‍රාහ්මණයෙක් ආනන්ද හැමෝටම දකින්න ඇවිල්ලා. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් අහනවා. මේ ඡන්ද කියන වචනේ පිළිබඳ කාරණයක් මෙතන. බ්‍රාහ්මණය අහන ප්‍රශ්නය කිමත්යන් නුකෝ භෝ ආනන්ද සමනේ ගෝතමී බ්‍රහ්මචර්යයන් උස්සති. බවත් ආනන්දයේ ශ්‍රමණ ගෞතමයන් වෙත බඹසර වාසය කරන්නේ කුමක් සඳහාද? කුමක් පිණිසද? එකපාරටම ආනන්ද සමයන් අහලා පිළිතුරු දෙනවා. ඡන්ද පහනත්තං කෝ බ්‍රාහ්මණ භගවති බ්‍රහ්මචර්යයන් උස්සති. බ්‍රාහ්මණී භාග්‍යවතුන් වහන්සේ වෙත බඹසර වසන්නේ ඡන්දය ප්‍රහාණය කිරීම සඳහා. ඊළඟට අහනවා මේ බ්‍රාහ්මණය අත්තිපන භෝ ආනන්ද මග්ගෝ අත්තිපටිපදා ඒතස් ඡන්දස පහනාය. මේකට ඡන්ද ප්‍රහාණය සඳහා යම් කිසි ප්‍රතිපදාවක් යම් කිසි මාර්ගයක් තියෙනවද කියලා. එසේ කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. මාර්ගයේ හැටියට ඉදිරිපත් කරන්නේ කුමක්ද? අන්න එතනයි වැදගත් කාරණේ තිබෙන්නේ. ඉදිරිපත් කරන්නේ අර ඉද්ධිපාද හත. ඡන්ද සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. වීර්ය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. චිත්ත සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති. විමංශා සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්ධිපාදං භාවේති.
ඡන්ද විරිය චිත්ත විමර්ශා කියන මේ ඉදිවාද හතරයි ඡන්ද නැති කිරීම සඳහා ගත යුතු ප්‍රතිපදාව කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙනවා. ඊ අවස්ථාවේ බ්‍රාහ්මණයාට මේක ගැටලුවක්. එහෙමනම් මේක නැති වෙන්නේ නැහැනේ තිබෙනවනේ ඡන්දේ ඉතිරි වෙනවනේ. ඡන්දේ නියමපන ඡන්දං පදහිස්සති इति නේතං ඨානං විජ්ජති. ඡන්දයෙන්ම ඡන්දේ නැති කරනවා කියන එක කරන්න බැරි දෙයක් කියලා බ්‍රාහ්මණය ප්‍රකාශ කරනවා. ඊ අවස්ථාවේ ආනන්ද ස්වාමීන් වහන්සේ උපමාවක් හැටියට දක්වන්නේ බ්‍රාහ්මණය නුඹ දැන් මේ ආරාමයට එනකොට යම් ඡන්දයක් තිබුණා. ආරාමයට එීම සඳහා මෙතෙන්ට ආවට පස්සේ ඒ ඡන්දය පටිපස්සද්දෝ ඒ ඡන්දය සංසිඳුණා. අන්න ඒ වගේ මේ ඡන්දය නැති කිරීම කියලා කියන මෙතන ඡන්දය කියන්නේ තණ්හාව. තණ්හාව නැති කිරීම කියන එකට ඇති තණ්හාව සඳහායි මෙතන මුලින් යොදලා තියෙන්නේ. ඡන්ද කියන වචනය ඡන්දය නැති කිරීම සඳහාමයි. මේ ඡන්ද ඉද්ධිපාදයේ භාවනා කරන්නේ. එතකොට වචන පිළිබඳ ප්‍රශ්නයක් නැහැ මෙතන. ඡන්ද ඉද්ධිපාදයත් අර ඡන්ද පවුලටම අයිති එකක්. ඡන්ද ප්‍රහාණය සඳහා ඡන්දයක් ඕන වෙනවා. මේක මධ්‍යම ප්‍රතිපදා විශේෂ මූල ධර්මයක්. මේ ඡන්දය කියන වචනයට සමහර කෙනෙක් බොහොම කැමතියි. තණ්හාව කියන වචනයට අකමැති. ඒක නිසා සමහර විට නිවන් දැකීමට තියෙන තණ්හාව කියලා කිව්වොත් සමහර කෙනෙක් ඒක ධර්මයට විරුද්ධ හැටියට හිතන්නේ ඉඳී තියෙනවා. ආනන්ද ස්වාමීන් වහන්සේගේම තවත් දේශනාවක එක්තරා ගිලන් භික්ෂුණියකට කළ දේශනාවක් තිබෙනවා. තණ්හන් නිසායි තණ්හා පහතබ්බා කියලා. ඒත් මධ්‍යම ප්‍රතිපදා පිළිබඳ විශේෂ කාරණයක් එතන නෙවෙන්නේ. තණ්හාව උපකාර කරගෙන තණ්හාව නැති කරන්න කියලා. හැබැයි එතන තණ්හාව කියන්නේ ඕලාරික තණ්හාව නෙවෙයි. යම් කිසි කෙනෙක් අහවලා රහත් වුණා කියලා අහන්න ලැබුණාම යා රහත් වුණා නම් මාත් රහත් වෙන්න ඕන කියලා එක්තරා විදිහක තණ්හාවක් එතන තියෙනවා. ඊටාම සියුම් තණ්හාවක්. නමුත් ඒ තණ්හාව උපකාර වෙනවා අර තණ්හාව ක්ෂය කිරීම සඳහා. ඒක නිසා මේ වචන ඔස්සේ ගිහිල්ලා ඒවට බය වෙන්න දෙයක් නැහැ. ඇත්ත වශයෙන්ම නිවන පිළිබඳව රති කියන වචනය පවා සමහර විට වෙනවා. තණ්හක්ඛේ රතෝ හෝති කියනකොට මහ පුදුම වචනයක්. තණ්හක්ඛේ රතෝ හෝති සම්මා සම්බුද්ධ ශ්‍රාවකෝ. සම්මා සම්බුද්ධ ශ්‍රාවකයා තණ්හා ක්ෂය කිරීමට ඇලිලා. රති කියන එක සමහර විට නරක වචනයක් හැටියට සැලකෙනවා. නමුත් ඔන්න ඔය විදිහට සූත්‍ර දේශනාවල සඳහන් වෙනවා. අර යමක උපකාර කරගෙන තවත් එකක් ඉවත් කිරීමේ මධ්‍යම ප්‍රතිපදාත්මක මූල ධර්මයේ අනුව ඡන්ද කියන වචනය, තණ්හා කියන වචනය සමහර විට නෙක්ඛම්මසේ දෝමනස්ස ඔය ආදී නොයෙකුත් පද යොදලා තියෙනවා. නිවන් දැකීමට තිබෙන ආශාව පිළිබඳව. ඒ නිසා මෙතන මේ ඡන්ද මූලික සබ්බේ ධම්මා කියන එක අවශ්‍යයෙන්ම ගත යුතු නැහැ. මේක කුසල ධර්ම පිළිබඳ කාරණයක් කියලා. සති සමාධි පිළිබඳවත් කෙටියෙන් කියතොත් කියන්න තියෙන්නේ මිච්ඡා සති, මිච්ඡා සමාධි ආදී පද සූත්‍ර දේශනාවල එතන පිටින් එතකොට අපි දැන් මේ මෙතන තියෙන ධර්ම කොටාශවල එකිනෙකට ඇති සම්බන්ධතාවක් ඒ පිළිබඳ යම්කිසි ගැඹුරු අර්ථයකුත් ඇද්ද කියන එකත් විමසලා බලමු. ඡන්ද මූලික ආවසෝ සබ්බේ ධම්මා. අපි උපමාවකුත් මුල් කරගෙනම මේක තෝරන්න බලමු. දැන් ඔන්න යම්කිසි කෙනෙක් කූරයක් අරගෙන කිට්ටු වෙනවා. අහක දාන්න තියෙන කසල ගොඩක් මේ කූඩේට එකතු කරලා විසි කරනවා. එතකොට මේ කසල ගොඩ පිළිබඳව මේ පුද්ගලයා තුළ තිබෙන්නේ ඒකත්ව සංඥාවක්. ඒකත්ව කියලා කියන්නේ මේක කසල ගොඩක් එකක් හැටියට අරගෙන තියෙනවා. පහත් වෙලා මේ කූඩේට කසල ගොඩ පුරවනකොට ඔන්න එකපාරටම දකින්න මැණික. කසල ගොඩේ තිබුණත් මැණික මැණිකමයි කියලා ඔන්න ඊළඟට මැණිකටයි ඡන්දය දෙන්නේ. මැණික පිළිබඳව ඊළඟට ඡන්දය තියෙනවා. අන්න ඡන්ද මූලකාවසෝ සබ්බේද. අර කසල ගොඩක් හැටියට තිබුණ එකකින් අන්න මැණිකක් උපන්නා. ඡන්ද මූලක ඡන්දය තමයි මුල් උනේ. ඊළඟට මානසිකාර සම්භව. මෙනෙහි කිරීම නිසායි ඒකේ ප්‍රභවය හට ගැනීම සිදු වුනේ. සමහර විට හිතන්න පුළුවන් මැණික උපන්නේ මැණික් පතලේ හරි තව කොතනක හරි කියලා. නමුත් බුදු පියාණන් වහන්සේගේ මනෝපුබ්බංගම ධම්මා කියන ධර්මතාවට අනුව උපදින තැනයි ඊළඟට කියන්නේ. මුළුනේ ඡන්දය. ඊළඟට සම්භවය හට ගන්නා ස්ථානයේ මානසිකාරය. මෙනෙහි කිරීම. පස් සමුදය සබ්බේ ධම්ම. අසිත ස්පර්ශ වුණා මැණික විශේෂ දෙයක් හැටියට. අර කසල් ගොඩේ තියෙන අනිත් දේවල් අතරින් මේක පිළිබඳව ස්පර්ශයක් ඇති වුණා. එහි ගැටුණා මේක. අන්න පස් සමුදය. වේදනා සමෝසරණ. මේ මැණික දැක්කත් එක්ක මේ පිළිබඳ සැප වේදනා රාශියක් සිත පිළිබඳව සිතේ ඇති වුණා. වේදනා සමෝසරණ. ඒ ඔක්කොම ගිහිල්ලා එකතු වෙන්නේ වේදනාවට. ඊළඟට සමාධි බංක. එතකොට මෙතන මේ කියන්නේ මිච්ඡා සමාධිය වෙන්න පුළුවන්. නමුත් අර මැණිකටයි හිත ගිහිල්ලා තියෙන්නේ.
මණිකටම යොමු වුණ සමාධියක් දැන් තියෙනවා. මිච්ඡා සමාධියක් වෙන්න පුළුවන්. නමුත් සමාධියක් ඒක. ධර්මතාවක් වශයෙන් බලනකොට ඒක දෙයක් හැටියට වෙන් කරගත්තා. හසල කොටගෙන නොවේ දැන් එහෙම පිටින්ම මෙයාගේ භාවනාව අර මණික ගැන. ඊළඟට සතාධිපතිය සම්බේ ධම්ම. මේ අධිපතිකම යම් කිසි දෙයක් තව දෙයකින් වෙන් කරලා ඒක ඒ ආකාරයෙන් පවත්වා ගැනීමට නොයිසිරුණු සතියක් අවශ්‍යයි. වික්ෂිප්ත බව තිබෙනව නම් වෙන දේවලටත් ඒක ඇදිලා යනවා. ඒ අවධානය, ඒ මානසිකාරය ඇදිලා යනවා. අන්න ඒක නිසා තමයි මේකේ අධිපතිකම කරන්නේ සතියයි. මිච්ඡා සතිය වෙන්න පුළුවන්. නමුත් මණිකටයි දැන් සතිය ඇදිලා තියෙන්නේ. තීරණාත්මක කොටස ඔන්න ඊළඟටයි තියෙන්නේ. පඤ්ඤුත්තර. දැන් මේ මණික පිළිබඳව කොයි ආකාරයෙන් හරි මිච්ඡා වශයෙන් හෝ සතියක් සමාධියක් හදුවා. දැන් යම් කිසි විදියකින් ධර්මානුකූලව මේකෙන් ඈතර වෙන්න ඕන නම් මේ මණිකම කර්මස්ථානයක් කරගෙන නිවන් දකින්න ඕන නම් කරගත යුතු දෙයයි ළඟට තියෙන්නේ. පඤ්ඤුත්තර සම්බේ ධම්ම. අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මණික විනිවිද දැකලා ආයිත් මේක කසල ගොඩටම අයිති දෙයක් බව වටහා ගැනීමයි කරන්න තියෙන්නේ. පඤ්ඤුත්තර. ඒ පිළිබඳ ප්‍රඥාව මේ මුළු මහත් ලෝක කසල ගොඩේම ඒක දෙයක් මණික. ලෝක විනාශයේදී විනාශ වෙන සාමාන්‍ය අඟුරු කුලියක් වගේ දෙයක් කියලා අන්න එහෙම ප්‍රඥාව පහළ වුණොත් අන්න එතකොට අර මණිකෙන් ඈතර වුණා. පඤ්ඤුත්තර සබ්බේ ධම්ම. එතකොට මේ වයසාරය අර අනිකුත් බ්‍රාහ්මණයන් කියන්න වගේ ආත්මසාරයක් නෙවෙයි මෙතන තියෙන්නේ. විමුක්තියයි සාරය. මහා සාරෝපමාදී සූත්‍ර වලත් සාරය හැටියට දක්වන්නේ මුළු මහත් ධර්මයේම මෙන්න මේ විමුක්තියයි. මේ වයින් මිදීමමයි සාරය. සමහර කෙනෙක් හිතා ගන්නවා සංකල්ප ගොඩක් එකතු කරගෙන කරගහ ගැනීමයි කියලා. නමුත් ඒක නොවේ. මේ සංකල්ප විනිවිද දැකලා ඒ වයින් ඈතර වීමයි. ඈතර වීමෙන් ලබන විමුක්තියමයි සාරය. විමුක්ති සාරා සම්බේ ධම්ම. මේ සංකල්පය මනික පිළිබඳ ඇති කරගත්තු සංකල්පය මේක ලෝකයෙන් මෙන් කරලා 아무තු දෙයක් වටිනා දෙයක් කියලා තණ්හා මාන දිට්ඨි වශයෙන් ඇති කරගත්තු ඒ සංකල්ප රාශිය නැතිවීමෙන් මනික අහෝසි වුණා. අන්න ඒක තමයි විමුක්තිය. ඒ මිදුණා. මනිකෙන් මිදුණා. විමුක්ති සාරා සම්බේ ධම්මා. ওই විදිහට මෙතන මේ ඊටාම වටිනා සූත්‍රයක්. විදර්ශනා කර්මස්ථානයක් කරගත හැකි තරම් වටිනා සූත්‍රයක් මෙතන තියෙනවා. මේ විදිහට ප්‍රඥාවෙන් දැකලා ඉන් මිදුණාම අන්න ඒකම තමයි මනසට අරමුණු වන ධර්මයක ඇති හරය හැටියට ගත යුත්තේ. සාරය හැටියට ගත යුත්තේ. මේ විදිහට කල්පනා කරලා බලනකොට ලෝකයේදී හැම දෙයක්ම කර්මස්ථාන අරමුණු වෙනවා. ඒ නිසාම තමයි අතීතයේ සිටි රහතන් වහන්සේලා, රහත් මෙහෙණින් වහන්සේලා පිළිබඳව අපට හිතාගන්න බැරි තරම්ම අමුතු පුදුම කර්මස්ථාන තියෙන්නේ. මේ ආකාරයට බලනකොට සමහර විට විසභාග ආරම්මන පවා කර්මස්ථාන වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් කර්මස්ථානාචාර්යයන් වහන්සේලා හේතු සහිතව ආදි කර්මිකයට සමහර කර්මස්ථාන තහනම් කරනවා. විසභාග ආරම්භන. පුරුෂයෙකුට නම් ස්ත්‍රී රූප, ස්ත්‍රියකට නම් පුරුෂ රූප. ඒක හේතු සහිතයි. මක්නිසාද සමහර විට අමුසොහොනේ තිබෙන කුණු වීග්‍ය මල සිරුර දැකලා සමහර සංඝයාට රාගය උපන්න බව තේර ගාථාවල සඳහන් වෙනවා. නමුත් මේ තේර ගාථාවලම තවත් වටිනා තේර ගාථාවක් සඳහන් වෙනවා නාගසමාල තේර ගාථා කියලා. නාගසමාල ස්වාමීන් වහන්සේ විසභාග ආරම්භණයක් මුල් කරගෙන රහත් වුණා. මේ ස්වාමීන් වහන්සේගේ වචනයෙන් වගේ සඳහන් වෙනවා මම එක දවසක් අපිට පාති වැඩියා. මහා මාර්ගයට බැස හැටියෙම මෙන්න තූරේ නාද මන්දේ එක්තර නාටි නගනා බොහොම ලස්සනට සැසිලා නටනවා. දැක හැටියෙ මොකද වුනේ? තතෝ මේ මනසිකාරෝ යෝනිසෝ උදපජ්ජත ආදීනවෝ පාතුරහු නිබ්බිදා සමතිට්ඨත තතෝ චිත්තං විමුච්චිමි පස්ස ධම්ම සුධම්මතං. ඒ නාටිකාංගනාව දිහා බැලුවා. මොකක්ද මේ සද්ද කියලා ඔළුව උස්සලා බැලුවේ හැටියෙන් මොකද වුනේ? තතෝ මේ මනසිකාරෝ යෝනිසෝ උදපජ්ජත. මේ අවස්ථාවේ මට යෝනිසෝ මනසිකාරය අයෝනිසෝ නෙවෙයි යෝනිසෝ මනසිකාරය හටගත්තා. ආදීනවෝ පාතුරහු මේකේ ආදීනව පක්ෂය මට වැටුණා. නිබ්බිදා සමතිට්ඨත නිබ්බිදාව නිර්වේදය මට හොඳට පිහිටියා. තතෝ චිත්තං විමුච්චිමි. මේ මොහොතේම මගේ සිත විමුක්ත වුණා. පස්ස ධම්ම සුධම්මතං. මේ ධර්මයේ සුධර්මතාව බල. ඔන්න ඔය ධර්ම සුධර්මතාව එලි කරගන්න නම් මේ සූත්‍රය තෝරන්න වෙන්නේ අර කුසල් ධර්ම වලට විතරක් සීමා කරලා නොවේ. මිත්‍යා සමාධියෙන් හෝ අර මණික පිළිබඳව සිටිවිලි ධාරාවක් ගිහිල්ලා සතියක් සමාධියක් මිත්‍යා වශයෙන් හෝ ඇති වුණා නම් යම් කිසි අවස්ථාවක යෝනිසෝ මනසිකාරය ආවා මේක පිළිබඳව ඒ ක්ෂණයෙන්ම අර සම්දිත්තික අකාලික ඉහිපසික කියන ධර්ම නියාමතාව අනුව ඒ ක්ෂණයෙන්ම විශාල වෙනසක් සිදු වෙනවා.
ඒ නිසාමයි අර අතීතයේ නොයෙකුත් බ්‍රාහ්මණයින් තම තමන්ගේ ධ්‍යාන භාවනා එහෙම කරලා බුදු පියාණන් වහන්සේ ළඟට එනවා. ඒක ගාථා පදයක් අහලා කොහොමද රහත් වෙන්නේ කියලා සමහර කෙනෙක් කල්පනා කරනවා. ඒක බුදු පියාණන් වහන්සේගේ ප්‍රාතිහාර්ය නිසා වුණේ. එහෙම නැත්නම් මේ ඒ කාලේ හිටියේ පින් නැති අය කියලා. ඒ විදිහට තෝරනවා. නමුත් මෙතන තියෙන ධර්ම ප්‍රාතිහාර්ය ගැන කල්පනා කරන්නේ නැහැ බොහෝ අය. මේ ධර්ම ප්‍රාතිහාර්ය අනුව කල්පනා කරලා බැලුවොත් අපිට කියන්න පුළුවන්. සමහර කෙනෙක් දේ දුන්නක් පායනකම් අහස දිහා බලාගෙන ඉන්න පුළුවන්. මේක ඉතින් කොච්චර කාලයක් බලන් ඉන්න වෙනවද දන්නේ නැහැ. නමුත් ඥානවන්තව උදෑසන අර වැලක කොළයක එල්ලෙන පිනිමිදක් ඔස්සේ ඉර පායනකොට හරියට ඉලක්කය අල්ලලා බැලුවොත් සූර්ය රශ්මිය තියෙන සියලුම වර්ණ සංකලන ඒ පිනිබින්දුව තුලින් දකින්න පුළුවන් වෙනවා. ඒකම කර්මස්ථානයක් කරගත්තොත්. අන්න ඒ විදිහට මේ මුළු මහත් ධර්මයේම අර සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ආදී හැම එකක්ම සමහර විට විසභාකාරම්මනේ පවා දකින්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය, අයෝනිසෝ මනසිකාරය කියන වචන දෙක දිහා බැලුවාම ශාස්ත්‍රීය වශයෙන් බැලුවාම අහසට පොළොව වගේ පරතරය. සම්මාදිට්ඨි මිච්ඡාදිට්ඨි කියන වචන දෙක බැලුවාම අහසට පොළොව වගේ පරතරය. ඈතයි. නමුත් ප්‍රත්‍යක්ෂ වශයෙන් කල්පනා කරලා බලනකොට ඊටාම සුළු වෙනසයි තියෙන්නේ. දැන් අර පිනිබින්ද ඒක කෙනෙකුට ඊටාමත්ම පහසුවෙන් ප්‍රත්‍යක්ෂ කරගත හැකි දෙයක්. සමහර විට අපිට ඉබේමත් පේනවා. ඊට පායාගෙන එනකොට ඊටාමත්ම සුළු වෙනසක් කළ හැටියේ අර පිනිබින්දේ තියෙන වර්ණ සංකල්පය නොපිනී යනවා. ඒක පෙනෙන්නේ එක්තරා ඉලක්කයකට බැලුවම පමණයි. ඔන්න ඔය විදිහේ දෙයක් තියෙන්නේ මේ ධර්මයේ පිළිබඳව. සම්දිට්ඨික, අකාලික, ඊහිපස්සික, ඕපනයික, පච්චත්තං වේදිතබ්බ විඤ්ඤුහි ධර්මයේ ස්වභාවය ඕකයි. එතකොට මේ සූත්‍රය පිළිබඳව අපි දුන්න විග්‍රහය, සබ්බේ ධම්මා කියන එක හැම දෙයක්ම කියන අර්ථයෙන් අරගෙන කළ විග්‍රහය. තවදුරටත් සනාථ වෙන වටිනා සූත්‍රයක් අපට හොයාගන්න පුළුවන් වෙනවා අංගුත්තර නිකායේ නවක නිපාතේ සමිද්ධි සූත්‍රය. ඒක සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ සූත්‍රයක්. ඒ සමිද්ධි සූත්‍රය බොහෝ දුරට අපි කලින් සඳහන් කළ සූත්‍රයට සමාන්තරවයි ගමන් කරන්නේ. සුළු කාරණා කීපයක විතරක් වෙනසක් තියෙනවා. ඒ සූත්‍රයේදී ඒ සමිද්ධි ස්වාමීන් වහන්සේ හරියට අර ගුරුවරයෙක් ළඟ පාඩම් දෙන ගෝලයෙක් වගේ සරියුත් ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්න වලට පිළිතුරු දෙනවා. මෙන්න මේ වායේ සරියුත් ස්වාමීන් වහන්සේ අහන ප්‍රශ්න. හිමාරම්මනා සමිද්ධි පුරිසස්ස සංකප්ප විතක්කා uppajjanti. නාම රූපාරම්මනා භන්තේ තේපන සමිද්ධික්ව නානත්තං ගච්ඡanti. ධාතුසු භන්තේ තේපන සමිද්ධිකින් සමුදයාති. පස්ස සමුදයා භන්තේ තේපන සමිද්ධිකින් සමෝසරණාති. වේදනා සමෝසරණා භන්තේ තේපන සමිද්ධිකින් පමුඛාති. සමාධි පමුඛා භන්තේ තේපන සමිද්ධිකින් ආදිපතේ යාති. සතාදිපතේ යා භන්තේ තේපන සමිද්ධිකින් උත්තරාති. පඤ්ඤුත්තරා භන්තේ තේපන සමිද්ධිකින් සාරාති. විමුක්ති සාරා භන්තේ තේපන සමිද්ධිකින් ඕගධාති. අමතෝගධා භන්තේ. ඔය විදිහටයි තියෙන්නේ. මෙතන අමුත්තකට තියෙන්නේ මුල් ප්‍රශ්න දෙකත් අග ප්‍රශ්නයක් පමණයි. අනිත් හරිය අර බුද්ධ දේශනාවේ තියෙන කාරණා විදිහමයි. නමුත් මෙතනින් ඊටාත්ම පැහැදිලිව පිළිවෙනවා සරියුත් ස්වාමීන් වහන්සේ අහන්නේ සංකල්ප විතර්ක පිළිබඳවයි. ඒක පැහැදිලිවම තියෙනවා. අතන අර සබ්බේ ධම්මා කියලා කියනකොට සමහර විට කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කුසල් ධර්මද අකුසල් ධර්මද කියලා. ওই විදිහට. නමුත් මෙතන පැහැදිලිවම පෙන්නනවා සරියුත් ස්වාමීන් වහන්සේ අහන්නේ සංකල්ප විතර්ක ගැන. දැන් අපි පරිවර්තනය කරමු මේ ප්‍රකාශ කළ ටික. කිං ආරම්මනා සමිද්ධි පුරිසස්ස සංකප්ප විතක්කා uppajjanti. සමිද්ධි කුමක් කරුණු කරගෙන පුරුෂයෙකුට සංකල්ප විතක්කය උපදීද්ද? පිළිතුර නාම රූප ආරම්මනා භන්ති. නාම රූපය අනුගුණගෙනයි කෙනෙකුට සංකල්ප විතර්කය තියෙන්නේ. ඒ තියෙන තාක් සංකල්ප විතර්ක නාම රූපය මුල් කරගෙන. ඊළඟට තේපන සමිද්ධික්ව නානත්තං ගච්ඡanti. ඒවා නානත්වයට යන්නේ කොතනද? එතන දෙන පිළිතුර ධාතු සුභන්ති. 18 ධාතුන් පිළිබඳවයි ඒවා නානත්වයට යන්නේ. ඒ කියන දේවල් නානත්වයේ හැටියට සලකන්නේ අර 18 ධාතුන් අනුවයි. ඊළඟට අනිත් හරිය. අර කලින් කියාවු විදියටමයි දිගටම තියෙන්නේ. තේපන කියලා කියන්නේ අර සංකල්ප විතර්ක පිළිබඳව. කෙලින් මහන්නේ මේ සංකල්ප විතර්ක කුමක් අරමුණු කරගෙනද හටගන්නේ? නාම රූපය අරමුණු කරගෙන සංකල්ප විතර්ක කොතැනද නානත්වයට යන්නේ? 18 ධාතුන් පිළිබඳවයි. මේ සංකල්ප විතර්ක වල සමුදය කුමක්ද? ස්පර්ශයයි, සමෝසරණය, එක්රැස්වීම කොතැනද? වේදනාවේ. ප්‍රමුඛ වන්නේ සමාධියයි, අධිපති වන්නේ සතියයි, ඊතරමන තැන, මුදුන්ම තැන, ඉහළම තැන ප්‍රඥාවයි, සාරය විමුක්තියයි.
අවසාන ප්‍රශ්නය ඒකත් නිවනටම අදාළ දෙයක්. කිං ඕගදා. මේවා ගිහිල්ලා කොතැනටද ගලා බහින්නේ? එහෙම නැත්නම් මේක බැසගන්නේ කොතැනටද? අමතෝගදා. අමෘතත්වයට. නිවන පිළිබඳව විශේෂ වචනයක් එතන තියෙන්නේ. අමෘතත්වයටයි ගලා බසින්නේ හැම දෙයක්ම. කලින් කිව්වා වගේ හැම දෙයකම තියෙනවා අමෘතත්වය. නිවන ලබා දෙන ශක්තිය. බැයි යෝනිසෝ මනසිකාරයේ යෙදුවොත් පමණයි. මෙතන පැහැදිලිවම පිළිවෙනවා මේ ප්‍රකාශ වෙන්නේ සංකල්ප විතර්ක පිළිබඳවයි. මනසට අරමුණු වන දේවල් හැම දෙයක්ම සංකල්ප විතර්කයි. ඔය කියාපු ධර්මතාවලට අනුවයි මනසට අරමුණු වන දේවල් අගය කළ යුත්තේ. එහෙම නැතිවර ආත්මවාදීන් ප්‍රකාශ කළා වගේ ආත්ම සාරයක් බ්‍රහ්ම නිර්මිත දේවල් හැටියට නොවේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. මනෝ පුබ්බංගමා ධම්මා කියන මේ ධර්ම නියාමතාව අනුව මේ පෙනෙනවා මේ නාම රූප අරමුණම. මේ නාම රූපය ගැනමයි අපි දිගටම කතා කරන්නේ. මොකක්ද දේශනාවල. දැන් මෙතනින් පැහැදිලි වෙනවා බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ මේ ප්‍රතිපදාවෙන් කෙරෙන කුමක්ද කියලා. අර නාම රූපේ අරමුණු කරගෙන පටන් ගන්න ප්‍රතිපදාව අවසන් වෙන්නේ නාම රූපය විනිවිද දැකීමෙන්. නාම රූපය අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විනිවිද දැකලා ඉන්න ඊතර වීමෙන් තමයි අවසාන වන්නේ. ඒ කාරණේයි මේ සූත්‍රය වලින් පැහැදිලි වෙන්නේ. නාම රූපයෙන් මිදීමමයි සාරය හැටියට ගන්න ඕනේ. එතකොට මෙතනින් ප්‍රකාශ කළේ නාමයත් රූපයත් අතර සම්බන්ධතාව වගේම මේ නාම රූපයේ පිළිබඳව ඇති ශූන්‍යත්වය හරියාකාර තේරුම් ගත්ත නම් යම් කිසි අවස්ථාවක ඒ නාම රූපයේ විනිවිද යාමට හැකියාවක් ඇති වෙනවා. ඒක ප්‍රඥාවෙන් කරන දෙයක්. ප්‍රඥාව නැති තාක් මේ නාම රූපයේ විඥානයේ පටලැවෙන ස්වභාවයක් තියෙනවා. හිත පටලැවෙන ස්වභාවයක් තියෙනවා. ඒක තමයි අර ධම්මපද ගාථාවක සඳහන් වෙන්නේ රහතන් වහන්සේ පිළිබඳව. කෝධං ජහේ විප්පජහේ යමානං සංයෝජනං සබ්බමතික්කමෙය්‍ය තං නාම රූපස්මින් අසජ්ජමාන අකිංචනං නානුපතන්ති දුක්ඛ කියලා රහතන් වහන්සේ පිළිබඳව සඳහන් කරනවා. කෝධං ජහේ ක්‍රෝධය ඉවත් කරන්නේ, විප්පජහේ යමානං මානිය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්නේ, සංයෝජනං සබ්බමතික්කමෙය්‍ය සීලම සංයෝජන ඉක්මවලන්නේ, තං නාම රූපස්මින් අසජ්ජමානං නාම රූපේ නොරැඳෙන්නේ නොඇලෙන්නේ නොබැඳෙන්නේ මේ පුද්ගලයාව අකිංචනං ඒ අකිංචන පුද්ගලයාව කිසිවක් අයත් නැති ඒ පුද්ගලයාව නානුපතන්ති දුක්ඛ දුක්ඛයෝ ඒ පුද්ගලයාව යටපත් නොකර ඒ පුද්ගලයා මත කඩා නොවදිත් කියන එක වගේ. ඔන්න ඔයිනොත් අපිට පේනවා එතකොට බුදු පියාණන් වහන්සේගේ ප්‍රතිපදාව අනුව මේ නාම රූපේ ඉක්මවීමේ නාම රූපයේ ඇති ශූන්‍යත්වය වටහාගෙන ඉක්මවීමේ ක්‍රමයකුයි මේන් දක්වන්නේ. ඊටමත් වටිනා කාරණයක් අපිට හෙළි වෙනවා බ්‍රහ්මජාල සූත්‍රය ටිකක් විග්‍රහ කරලා බැලුවොත්. දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රයේ තිබෙන්නේ බුදු පියාණන් වහන්සේගේ ඒ සබ්බතෝපභානි දර්ශන විඥානය. ඒ කියන්නේ හැම පැත්තෙන්ම ආලෝකවත් වූ අනිදර්ශන විඥානයේ ප්‍රඥා ප්‍රභාවයෙන් අර දෙසටක් මිත්‍යා දෘෂ්ටි නිෂ්ප්‍රභාවන ආකාරය. යමක් නිෂ්ප්‍රභාව වෙනම කියන එක අපි චිත්‍රපටි ගැන කතා කරනකොට අර චිත්‍රපටිය නිෂ්ප්‍රභාව වුණේ දොරවල් හැරීමෙන්. දොරවල් හැරීම නිසා විශාල ආලෝකයක් ආවම අර සිනමා තිරයට වැටලා තිබුණ සුළු ආලෝකය එහෙම පිටින්ම නිෂ්ප්‍රභාව වුණා. අන්න ඒ වගේ බුදු පියාණන් වහන්සේගේ මේ ප්‍රඥා ප්‍රභාවයෙන් අනිදර්ශන විඥානයේ ප්‍රඥා ප්‍රභාවයෙන් දෙසටක් මිත්‍යා දෘෂ්ටි නිෂ්ප්‍රභාව වෙන ආකාරය අපට බ්‍රහ්මජාල සූත්‍රයෙන් දකින්න ලැබෙනවා. අර පුළුල් ප්‍රඥා ප්‍රභාවයෙන් පටු මිත්‍යා දෘෂ්ටි 62ක් නිෂ්ප්‍රභාව වුණේ කොහොමද? අනිකුත් ත්‍ිටකේ මේ මිත්‍යා දෘෂ්ටිකේ ඒ දෘෂ්ටි තනාගත්තේ නාම රූපය මල්ලා ගැනීමෙන්, නාම රූපේ රැඳීමෙන්, නාම රූපේ බැඳිලා ඒව පිළිබඳව තර්ක කරලා නාම රූපයෙන්ම නිපදවාගත්තු දෘෂ්ටි සමූහයක්. අනේ කිසයි ඒ කාරණේ සුත්ත නිපාතේ මහා විහුව සූත්‍රයේ සඳහන් වෙනවා. අනිකුත් දෘෂ්ටිවාදී නාම රූපයෙන් නොමිදුණු බව මෙහෙම ප්‍රකාශ කරනවා. පස්සන්නරෝ දක්ඛිති නාම රූපං විස්වානවා ඤස්සති තානිමේව කාමං බහුම් පස්සතු අපකංවා නහිතේන සුද්ධින් කුසලාවදන්ති. ඒ කියන්නේ බ්‍රහ්මජාල සූත්‍රයේ මත තියෙනවා සමහර දෘෂ්ටි අභිඥාලාභීන් විසින් ඉදිරිපත් කරන දෘෂ්ටි. ඔවුන් ලෞකික අභිඥා ලබාගෙන පෙරවිසු කඳ පිළිවෙල පිළිබඳව සමහර විට ලක්ෂ කෝටි ගණන් ඈතට දැකලා තම තමන්ගේ ජීවිත සමහර විට පරිචිත්ත විඥානණයෙන් තවත් දේවල් සොයාගෙන ඒවා උඩ ගොඩනගාගත් දෘෂ්ටි සමූහයකුත් මේ බ්‍රහ්මජාල සූත්‍රයේ තියෙනවා. නමුත් ඒවත් ප්‍රතික්ෂේප වෙනවා. නිෂ්ප්‍රභාවය. මොකක්ද? හේතුව මොකක්ද? අන්න ඒක කියවෙනවා මේ ගාථාවෙන්. පස්සන්නරෝ දක්ඛිති නාම රූපං. අර කියන අභිඥා වලින් දකින්නා වූ මේ මිනිසයා දක්ඛිති නාම රූපං. දකින්නේ නාම රූපයමයි.
දිස්වානවා ඤස්සති තානිමේව. ඒ නාම රූපය දැකලා ඒකම නිත්‍ය වශයෙන් අල්ල ගන්නවා. හරියට අර අඳුරු වීදුරු සහිත අඳුරු කාමරයක අඳුරු වීදුරුවක් සහිත ජනේලයක් ඇති කාමරයක ඉන්න කෙනෙකුට ඒ වීදුරුවේ වැටෙන දේ මිසක් පිළිමිබුවන දේ මිසක් ඉන්න ඈතට නොපෙනෙනවා වගේ අර නාම රූපයේ ගිහිල්ලා රැඳෙන මැදෙන ස්වභාවයක් නිසා අර දෘෂ්ටිවාදීන් ඒ Taman දැක්ක අතීත જાති අනුව යම් යම් දෘෂ්ටි නිපදවා ගත්තා. අන්න ඒකයි මෙතන කියන්නේ. දිස්වානවා ඤස්සති තානිමේව. ඒ නාම රූපයමයි සත්‍ය වශයෙන් ගන්නෙ. කාමං බහුම් පස්සතු අප්පකම්මා ඕනනම් බොහෝ කොට හොදා කීවා සුළු කොට හොදා කීවා. ඒ කියන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒගොල්ලෝ හුඟක් දැක්කත් ටිකක් දැක්කත් ඒකේ නැති වැඩක් නැහැ. නැහි තේන සුද්ධින් කුසල වදන්ති. බුද්ධ ආදී කුසලයෝ නියම දක්ෂයෝ ඉන් සුද්ධියක් ඇති වේයයි නොකිය. දැන් මෙතන පැහැදිලිව පේනවා අර පටු මිත්‍යා දෘෂ්ටි පිළිබඳව ඒවා නාම රූපයේ දැඩිව අරගෙන ඊ මත ගොඩනගාගත් දෘෂ්ටි. බුදු පියාණන් වහන්සේගේ දර්ශනයේ නාම රූපී මොහායන සමතික්‍රමණය කරන ලෝකෝත්තර දර්ශනය. ඒක ඊටාත්ම පැහැදිලි වෙනවා. දැන් මේ බ්‍රහ්මජාල සූත්‍රයට බ්‍රහ්මජාල කියන නම දීලා තියෙන්නේ මොකද? මේක බඹදැලක් හැටියට උපමාව දීලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සූත්‍රය අවසානයේදී මේක බ්‍රහ්මජාලය. උපමාව දක්වන්නේ හරියට අර මස් මරන්නෙක් ඊටාම සියුම් දැලකින් යම් කිසි ජලාශයක ඉන්න සියලුම මත්ස්‍යයන් අල්ලනවා වගේ උන්ට කෙසේවත් බේරෙන්න බැරි විදියට ඊටාත්ම සියුම් දැලක් වියලා දැම්මොත් ඒකට ඔක්කොම අහු වෙනවා වගේ මේ බ්‍රහ්මජාලයට ලෝකයේ ඇති තාක් සියලුම දෘෂ්ටි අහු වෙනවා කියලා. එතකොට දැලක දැල්ැස කුමක්ද කියලාත් අපි ටිකක් කල්පනා කරලා බලන්න ඕන. මේ බ්‍රහ්මජාල සූත්‍රයේ දැලක් හැටියට ගත්තොත් ඒ දැලේ තිබෙන සියුම් දැල්ැස කුමක්ද? සිදුර කුමක්ද? ඒක ඊටාත්ම පැහැදිලිව පෙනෙන සූත්‍රයේ පුරාණ යෙදෙන එක්තරා වචනයක් තියෙනවා. ඒ එක්ක දෘෂ්ටි නිෂ්ප්‍රභා කරනකොට බුදු පියාණන් වහන්සේ යොදන වචනේ මොකක්ද? තදපිපස්සපච්චය. ඒකත් ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන. ඔය විදිහට එතකොට අපිට පේනවා මේ ස්පර්ශය. මේ ස්පර්ශය තමයි අර දැල්ැස. මේ ස්පර්ශය මුල් කරගෙන සලආයතනය මගින් ගොඩනගාගත් දෘෂ්ටි සමූහයක්. අනිකුත් මිත්‍යා දෘෂ්ටිකෙන් අතර තියෙන්නේ. බුදු පියාණන් වහන්සේගේ දර්ශනය සලආයතන නිරෝධයෙන්. සලආයතන නිරෝධය කියලා කියන මේ නිර්වාණය දර්ශනය ලැබුණ එක්තරා අංග සම්පූර්ණ ප්‍රඥා ප්‍රභාවක් එතනින් පින්. මේ කාරණේ තවදුරටත් පැහැදිලි වෙනවා. මේ සූත්‍රයේ නාම රූපය අනුව ගිහිල්ලා මේ මිත්‍යා දෘෂ්ටිකයින් නිපදවාගත් දෘෂ්ටි නිසා ඇත්ත වශයෙන්ම උන් සංසාරේම කරකැවෙන බව බුදු පියාණන් වහන්සේ මේ සූත්‍රයේ ප්‍රකාශ කරනවා. සඳහන් වෙනවා සබ්බේති චහි පස්සායතනෙහි පුස්ස පටිසංවේදෙන්ති තේසං පස්සපච්චය වේදනා වේදනාපච්චය තණ්හා තණ්හාපච්චය උපාදානං උපාදානපච්චය භවපච්චය ජාති ජාතිපච්චය ජරා මරණං ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායස සම්භවಂತಿ යතෝ khෝ භික්ඛවේ භික්ඛු ඡන්නං පස්සායතනානං සමුදයංච අත්ථගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච යතහ භූතං පජානාති අයං ඉමේ සබ්බේහිව උත්තරීතරං පජානාති. ඒ කියන්නේ ඔන්න වෙනස පෙන්වනවා හොඳටම. ඒ දෘෂ්ටිවාදීනුත් මේ බෞද්ධ දර්ශනයත් අතර ඇති වෙනස. ඒ දෘෂ්ටිවාදීන් අර විදියට අර ස්පර්ශය ප්‍රත්‍ය කරගෙන ඉන්ද්‍රිය ස්පර්ශය සමහර විට අභිඥා ලැබුවත් ඒතර සාමාන්‍ය ඉන්ද්‍රිය වලින්මයි. සලආයතනෙ මුල් කරගෙන ඇති කරගත්තු ඒ ස්පර්ශය නිසා උන්ට වේදනාවක් ඇති වෙනවා. වේදනාව නිසා තණ්හා උපාදාන ආදී වශයෙන් සංසාරේම කරකැවෙනවා. නමුත් සම්‍යක් ප්‍රතිපදාව යන විමුක්ත භික්ෂුව පිළිබඳව කියවෙන්නේ අර සලආයතනයන්ගේම සලආයතනයන් පිළිබඳවම එක්තරා අංග සම්පූර්ණ අංග පහකින් සම්පූර්ණ අවබෝධයක් ලබනවා. ඒක තමයි අර ප්‍රඥා ආලෝකී කියලා කියන්නේ. සලආයතන පිළිබඳව සමුදයංච අත්ථගමංච අස්සාදංච ආදීනවංච නිස්සරණංච කියන පැති පහම ප්‍රකට වෙනවා. ඒ ප්‍රඥා ප්‍රභාවට සලආයතනයන්ගේ හටගැන්ම සලආයතනයන්ගේ අස්තගමනේ අස්තයට යාම ඒවාය ආස්වාද පක්ෂය ඒවාය ආදීනව පක්ෂය ඒවාය නිස්සරණය ඒවාය නික්මී කියන මේ අංග පහම ප්‍රකට වෙන නිසා තමයි ඒක උත්තරීතර ඥානයක් හැටියට ගත හැකි. මෙතන පටිච්චසමුප්පාදය ගැන සඳහන් වීමත් ඉතාමත්ම වැදගත් කාරණයක්. නිසාද මේන් පිළිනවා පටිච්චසමුප්පාදයේ අතීතයට දාලා තේරුම් කළ හැකි දෙයක් නොවන බව. මේක මේ වර්තමානයේටම අදාළ දෙයක්. මේ නාම රූපේ පිළිමුව වෙන්නේ විඥානයේ. මේ විඥානයේ පිළිබඳව සංයුත්ත නිකායේ ප්‍රතිච්ඡසමුප්පාද ධර්ම ගැන විශේෂයෙන් සඳහන් වෙන නිදාන සංයුත්තේම ඒ පටිච්චසමුප්පාද විස්තර කරන අවස්ථාවේ
විඥානය තෝරන්නේ මේ විඥාන හයම අහුවෙන හැටියට. චක්කු විඥාන, සෝත විඥාන, ගාහන විඥාන ආදී වශයෙන් විඥාන හයම අහුවෙන හැටියට එයින් අපට පෙනෙනවා. මේ ප්‍රතිච්ඡ සමුප්පාද ධර්මයේ විඥානයේ පටිසන්ධි විඥානයක් වෙන එකක් නොවන බව. එකක් නොවේ මෙතන කියන්නේ. මේ විඥාන හයෙහිම පිළිමුගුණ නාම රූප ආශ්‍රයෙන් තමයි සලආයතනයක් ගොඩනගන්නේ. ආයතන හය. අජ්ජත් බහිද්ධා වශයෙන් ભેදයක් ඇති කරගන්නේ අර නාම රූපයේ විනිවිද යාමට නොහැකි වීම නිසා. එතන පෙනෙනවා දෙකක්. මේ මම මේ නාම රූපේ. මේ බලන මම මේ අරමුණ වන නාම රූපේ කියලා ඔය දෙක අතරේ ඊළඟට හදා ගන්නවා අජ්ජත් බහිද්ධා ભેදයක්. ඒක උඩ තමයි සලආයතනයක් ගොඩනගන්නේ. ඒක උඩ තමයි ඊළඟට වේදනා ආදී ධර්ම ගොඩනගන්නේ. ඒකෙන් තමයි තණ්හා උපාදාන වශයෙන් ওই විදිහට පටිච්චසමුපාදයටම අහු වෙලා ඕම් සංසාරයේම කරකැවෙන බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළේ. එතකොට ප්‍රඥාල සූත්‍රයෙන් අපට පැහැදිලි වෙනවා මේ විඥානයේ පිළිබිඹු වන නාම රූපයේ ඒ පිළිබිඹුව දැඩිව ගැනීම නිසා ඒ පිළිබිඹුව ආත්ම වශයෙන් සැලකීම නිසා කොටින් කියනවා නම් සක්කාය දිට්ඨිය නිසා මේ විදිහේ මිත්‍යා දෘෂ්ටි රාශියක් ලෝකේ පවතින බව. මේකට අපි පොඩි උපමාවක් ගනිමු. මෙතෙක් ප්‍රකාශ කළ මිත්‍යා දෘෂ්ටිකයන්ගේ දර්ශනය සම්‍යක් දෘෂ්ටියත් අතර වෙනස තේරුම් ගැනීමට හොඳ උපමාවක් අපිට සොයා ගන්න පුළුවනි උම්මග්ග ජාතකය. උම්මග්ග ජාතකයේ තියෙනවා මණි ප්‍රශ්න. එක්තරා මණිකක් පිළිබඳ ප්‍රශ්නයක්. මණික් පිළිබඳ ප්‍රශ්න කීපයක් තියෙනවා. එකක් අපි උපමාවට ගන්න. මියුළු නුවර වාසල දොරටුවට ටිකක් ඈතින් පොකුණක මණිකක් තියෙනවා කියලා නගර වාසීන් ඇවිල්ලා වේදේහ රජුරන්ට දැන්නුවා. වේදේහ රජුරෝ තමන්ගේ සේනක පඬිතුයාට පැවරුවා මේ මණික ලබා ගැනීම. සේනක පඬිතුයා ගිහිල්ලා මිනිසුන්ට කියලා පොකුණේ දිය ඉස්සවල බැලුවා. නැහැ මණික. ඊළඟට මඩත් හාරලා බැලුවා. ඒත් නැහැ. සොයාගන්න. පස්සේ බිමත් හාරලා බැලුවා. ඒත් මණික සොයාගන්න බැරුව ඇවිල්ලා වේදේහ රජුරවන්ට දැන්නුවා. ඉතින් රජුරුව බෝසත් මහෞෂධ පඬිතුමාට කිව්වා මහෞෂධ පඬිතුයා ගිහිල්ලා බැලුවා විතරයි තීරුම් ගත්තා මේ මණික තියෙන්නේ පොකුණු යූරේ තියෙන තල් ගහක කවුඩු කැදැල්ලක කියලා. පොකුණේ තියෙන ඡායාව විතරයි. පිළිබිඹුව විතරයි කියලා රජුවන්ට පෙන්නුවා. මිනිසෙකුට කියලා දියතලියක් දාලා ඔන්න බලන්නේ ඊ දියතලියෙත් මණික පේනවා කියලා. එහෙම රජුවන්ට කාරණේ පැහැදිලි කරලා අන්න තල් ගහේ මණික තියෙන්නේ මෙහි කැරලා ගන්න කියලා ප්‍රකාශ කළා. දැන් මේ උපමාවෙන් අපිට හිතා ගන්න පුළුවනි අර මිත්‍යා දෘෂ්ටිකයන්ගේ දර්ශනය වගේ තමයි සේනකගේ දර්ශනය. බුදු පියාණන් වහන්සේ ඉදිරිපත් කළ මේ නාම රූපය පිළිබඳව මේක පිළිබිඹුවක් කියන අවබෝධය තමයි මේ මහෞෂධ පඬිතුයා බෝධිසත්වයන් වහන්සේ ඉදිරිපත් කළ පිළිබිඹුව පිළිබඳ විසඳුම. එතකොට සක්කාය දිට්ඨියෙන් කෙරෙන්නේ මොකක්ද? තව ටිකක් කල්පනා කරලා බැලුවොත් අන්ත දෙකක් මැදිනුයි බුදු පියාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා කියන්නේ. අන්ත දෙක කුමක්ද? ශාස්ත්‍ර දෘෂ්ටිය, තුච්ඡ දෘෂ්ටිය. මේ ශාස්ත්‍ර දෘෂ්ටිය හරියට අර පිළිබිඹුහි ඇලීම වගේ. අපි ඡායාවක් දැක්කහම සමහර කෙනෙක් වතුරක එහෙම තමන්ගේ රූපය දැකලා ඒකට අල්මක් උපදවා ගන්නවා. මේ වෙන කෙනෙක් කියලා. අර ඒ දණ්ඩ උඩ බලලාගෙන අපි ප්‍රකාශ කළේ කලින් දේශනාවකදී ඒ වගේ. තවත් සමහර විට මේ පිළිබඳ ද්වේෂයක් තියෙනවා. ඔන්න ඔය විදිහට ආත්ම ස්නේහයයි ආත්ම ද්වේෂයයි කියන ආකල්ප දෙකට නැඹුරුව අර සක්කාය දෘෂ්ටිය නිසාම ඇති වුණ අන්ත දෙකක් තමයි අර සසත දිට්ඨි උච්ඡේ දිට්ඨි කියන දෙක. හරියට අර සේනක පොකුණේ දිය ඉවත් කරලා හාරලා බැලුවා වගේ වැඩක් මෙතන තියෙන්නේ. ওই දෙකට මැද එකක් තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. තේරුම් ගන්නවා මේ නාම රූපය අර පොකුණේ යමක් පිළිබිඹු වෙන ස්වභාවය නිසාම පොකුණේ දැක්වෙන්නේ පිළිබිඹුවක්, දැක්වෙන පිළිබිඹුවක්. මේකේ හරයක් නැහැ. මෙතන තියෙන නාම රූපයේ නාමය අපි කලින්ම දේශනාවක සඳහන් කළා වගේ නාම මාත්‍රයක්, නාම ස්වરૂපයක් පමණයි. මෙතන තියෙන රූපය නාම රූපය. නාම මාත්‍ර රූපයක් පමණයි. මේක නියම නායකුත් නෙවෙයි නියම රූපයකුත් නෙවෙයි. නාම ස්වરૂපයකුත් නාම මාත්‍ර රූපයකුත් පමණයි කියලා එහෙම තේරුම් අරගෙන ප්‍රතිසමුප්පාද ධර්මයට අනුව මේ නාම රූපේ විනිවිද දැකීමේ ශක්තිය අභ්‍යන්තරයෙන් ගොඩනගා ගැනීමෙන් තමයි ඒ ප්‍රඥාව උදා කර ගැනීමෙන් තමයි මේ නාම රූපයෙන් කෙනෙකුට විමුක්ත වන්න පුළුවන් වෙන්නේ. මෙතෙක් මේ දේශනේ අපි නාම රූපය ගැන විශේෂයෙන් ප්‍රකාශ කළේ. නාම රූපයත් විඥානයත් අතර සම්බන්ධතාව විශේෂයෙන්ම මේ අනිදස්සන සම්බතෝපභ විඥානං අනිදස්සනං අනන්තං සම්බතෝපභං කියලා කියන අපි මුලින්ම සඳහන් කළ ගාථා ධර්මයේ මුල් පදයේ ඇති වටිනාකමයි මේ හැම එකකින්ම අපට පිළිවෙන්නේ.
බුදු පියාණන් වහන්සේගේ මේ දර්ශනයට අනුව මේ අනිදස්සන විඥානේ අර නාම රූපේ පිළිබිඹුවක් බව සම්පූර්ණයෙන් අවබෝධ වීම නිසාම ඒක විවිධ දැකීමේ ශක්තියක් ඇති වෙනවා. අනිකුත් ඇයට මේක පිළිබිඹුව බව නොතේරීම නිසා ආත්ම ස්නේහය ආත්ම ද්වේෂය ඇති කර ගන්නවා. ඒක හරියට එක්කෙනෙක් හේවණැල්ලට ඡායාවට ඇල්ම උපදවා ගන්නවා. තව කෙනෙක් හේවණැල්ලට බය දුවනවා. ඔන්න ඔය විදිහ අන්ත දෙකක් ලෝකේ තියෙනවා. ද්විහි භික්ඛවේ දිට්ඨිගතේහි පරියුක්තිතා දේව මනුෂ්‍යා ඌලියන්තියකේ අතිධාවන්තියකේ චක්ඛුමන්තුව පස්සන්ති කියලා ඉතිවුත්තකේ සඳහන් වෙන්නේ ඒ කාරණයි. ඒ කියන්නේ දෙවි මිනිසුන් දෘෂ්ටි දෙකකින් මඩලා ලදුව එතෙම් කෙනෙක් පසුබසිනවා. එතෙම් කෙනෙක් ඉක්මවා දුවනවා. චක්ඛුමන්තුව පස්සන්ති. ඇත්තෝම දකි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම දෙසුම් පෙළ නොමිලයේ පින්වතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුනි, මෙම දෙසුම් පෙළට සවන් දීමෙන් පසු නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.